අයිබුවන් සුබ දවසක් දරුවනේ අද මහජන සම්බන්ධතා පාඩම අපි අවසන් කරන්න තමයි හදන්නේ. මහජන සම්බන්ධතා පාඩමේ අපි යම් කොටසක් මගේ අරන කියලා මට ළමයි මැසේජ් කරලා දුන්නා. ඒ කොටස මම මේ වෙන දවසක කරන්නම්. අපිට තියෙන 19 පිටුව. හරි. ඒ කියන්නේ මහජන සම්බන්ධතාවය සටහන් කරපු කාරණා ටික අවසන් කරලා දිනවර මගේ අරන ප්‍රශ්නය හැරෙන්න. හරි. අපි අද සිද්ධි කළමනාකරණය සහ මහජන සම්බන්ධතා නිලධාරියා පිළිබඳව කතා කරමු. ලියා ගන්න ප්‍රශ්නයක් 20 වෙනි පිටුවේ. දැන් ඔයගොල්ලෝ මම හිතන 19 පිටුව අවසන් වෙලා ඇත්තේ 20 වෙනි පිටුවේ ලියා ගන්න ප්‍රශ්නයක්. අංක 10 වෙනි ප්‍රශ්නය අපි ප්‍රශ්න 8 කතා කරලා තියෙනවා. නෑ 9 වෙනි ප්‍රශ්නය. ලියා ගන්න මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක්ද? මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක්ද කියලා ලියා ගන්න. මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක්ද? මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක්ද? හරි. දැන් මහජන සම්බන්ධතාවට අදාළ ප්‍රශ්න හැදෙන්න පුළුවන් කාරණා ටික අපි කතා කරලා අවසానයි. ඒ ටික තමයි බලා ගන්න ඕන ඕගොල්ලෝ. ඊට පස්සේ මහජන සම්බන්ධතා නිලධාරියා කියන කොටසෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඊට පස්සේ සිද්ධි කළමනාකරණය නැත්නම් ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන කොටසෙන් ප්‍රශ්න හැදෙන්න පුළුවන්. හරිද? ප්‍රශ්න හැදෙන ටික අපි මින් කතා කරලා දැම්මොත් එතකොට මේ මහජන සම්බන්ධතාවයේ අපි ගැටලු ටික අවසන් වෙනවා. දැන් ලියා ගන්න එහෙනම් මහජන සම්බන්ධතා නිලධාරියා යනු කවරෙක්ද කියන ප්‍රශ්නෙට උත්තරය කිසියම් ආයතනයක අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආයතනික අභ්‍යන්තර හා බාහිර වශයෙන් මහජන සම්බන්ධතාව ගොඩනැගීම සඳහා පත් කරන ලද නිලධාරියා මහජන සම්බන්ධතා නිලධාරියා වේ. පත් කරන ලද නිලධාරියා මහජන සම්බන්ධතා නිලධාරියා වේ. ආයතනයේ ප්‍රවර්ධනය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් විවිධ මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතු මහජන සම්බන්ධතා නිලධාරියා විසින් සිදු කරයි. කේම්බ්‍රිජ් ව්‍යාපාරික ශබ්දකෝෂයට අනුව ආයතනය පිළිබඳ යහපත් ආකල්පයක් ඇතිවන ආකාරයට ජනතාව වෙත තොරතුරු සපයා දීම මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය වේ.
මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය වේ. එසේම මහජන සම්බන්ධතා නිලධාරියාට තම කටයුතු පිළිබඳ වෘත්තීයමය දැනුම අත්‍යවශ්‍ය වේ. වෘත්තීයමය දැනුම අත්‍යවශ්‍ය වේ. වෘත්තීයමය දැනුම අත්‍යවශ්‍ය වේ. සමාජ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, දේශපාලන විද්‍යාව, අලෙවිකරණය, sannivedana වැනි ශේෂ්ත්‍ර පිළිබඳව මහජන සම්බන්ධතා නිලධාරියාට දැනුම අවබෝධය තිබිය යුතුය. හරි පැහැදිලිද? දැන් අපි මීට කලින් කතා කරේ මහජන සම්බන්ධතා පිළිබඳව. ඒතර මහජන සම්බන්ධතා පිළිබඳව කතා කරා. අපි ඊට පස්සේ මහජන සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සම්බන්ධතා නිලධාරී කියලා තනතුරක් තියෙනවා. ඒ තනතුර ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඒ සාමාන්‍යයෙන් කුඩා ආයතනවල නම් කුඩා සංවිධානවල නම් මෙහෙම මහජන සම්බන්ධතා නිලධාරීන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් යම්කිසි මට්ටමක ඉහළ මට්ටමේ තම පුළුල් ව්‍යාප්තියක් තියෙන වාණිජ ආයතනවල, වාණිජ නොවන ආයතනවල, රාජ්‍ය ආයතනවල මහජන සම්බන්ධතා නිලධාරීන් ඉන්නවා. සමහර ආයතනවල මහජන සම්බන්ධතා නිලධාරිය වෙනත් නමකින් හඳුන්වනවා. මොකද්ද? මාධ්‍ය නිලධාරී කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් මාධ්‍ය ප්‍රකාශක කියලා හඳුන්වනවා. එහෙම තියෙනවනේ දැන් පොලිසියේ ඉන්නවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වගේ අය. ඒගොල්ලෝ තයිපින මහජන සම්බන්ධතා නිලධාරියට තමයි. ඒගොල්ලෝ මාධ්‍ය හා සම්බන්ධ විවිධ කටයුතු කරන අය. ওই විදිහට මහජන සම්බන්ධතා නිලධාරිය කියන්නේ යම්කිසි ආයතනයක මහජන සම්බන්ධතා කටයුතු ක්‍රියාත්මක කරන්න පත් කරපු නිලධාරියෙක්. අපි උදාහරණයක් ගන්න ගත්තොත් අපි හිතමු සමාගමක් මොකක් හරි කියලා මැලිබන් සමාගම කියලා. මැලිබන් සමාගම. දැන් මැලිබන් සමාගමේ ඉන්න මහජන සම්බන්ධතා නිලධාරි ප්‍රධානියෙකුත් ඉන්නවා තව ඉන්නවා. කොමර්ෂල් බැංකුවේ ඉන්නවා. හරි? සම්පත් බැංකුවේ ඉන්නවා. හරි? මංචි සමාගමේ ඉන්නවා. නෙස්ලේ සමාගමේ ඉන්නවා. දැන් ඒ ආයතන ඉතා පුළුල් ව්‍යාපාරික ආයතන. ඒ ආයතන පවත්වාගෙන යාම සඳහා පුළුල් ප්‍රචාරණයක් අවශ්‍ය වෙනවා. පුළුල් ප්‍රචාරණය ලබා ගැනීම සඳහා එක පැත්තකින් දැන්වීම් කරණය පාවිච්චි කරන්න වෙනවා. දැන්වීම් කරණයට අමතරව ඒගොල්ලෝ පාවිච්චි කරන්න වෙනවා මහජන සම්බන්ධතා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය සිංහල අලුත් අවුරුද්ද කාලේ එක බැංකු එක ආයතන විසින් අලුත් අවුරුදු උත්සව මාධ්‍ය නාලිකා එක්ක සම්බන්ධ වෙලා සංවිධානය කරා. හරිද? සම්පත් බැංකුව, ඊට පස්සේ වටවලතේ, ඒ වගේ නෙස්ලේ සමාගම ඒගොල්ලන්ගේ කොඩි දාලා ඊට පස්සේ මේ වැඩ කටයුතු සියල්ලම අර මාධ්‍ය ආයතනයත් එක්ක එකතු වෙලා සැලසුම් කිරීමේ වගකීම වැවරෙන්නේ මේ මහජන සම්බන්ධතා නිලධාරියට. හොඳ මහජන සම්බන්ධතා නිලධාරියකින් ආයතනයක් දැන්වීම් කරණයට අමතරව මහජන සම්බන්ධතා කටයුතු වලනොත් ආයතනය ප්‍රවර්ධනය කරනවා. පැහැදිලිද කියන්නේ? හොඳ මහජන සම්බන්ධතා නිලධාරියෙක් නිලධාරීන් ඉන්න ආයතනයට පුළුවන් ආයතනය ඉතා ඉක්මනින් මහජනයාගේ ගෞරවයට ප්‍රසාදයට පත් කරගන්න. පැහැදිලිද? හරි. ඒ වගේ උත්තරයක් ඔයගොල්ලෝ ලියන්න ඕන මහජන සම්බන්ධතා නිලධාරියා ගැන ලියන්න ආවොත්. හොඳයි? හරි. ඊළඟ දරුවනේ තව ප්‍රශ්න ලියාගන්න. විභාගෙදි මෙන්න මේ ප්‍රශ්න එන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය. මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරයන් 4ක් විස්තර කරන්න. මහජන සම්බන්ධතා නිලධාරියාගේ PRO කියන මෙයාට කියන Public Relation Officer. මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරයන් 4ක් විස්තර කරන්න. කාර්යභාරයන් 4ක් විස්තර කරන්න.
කාර්යභාරයන් 4ක් විස්තර කරන්න. හරිද? හරි. ලියාගන්න දරුවනේ. ප්‍රශ්න පළවෙනි උත්තරය. පළවෙනි කාර්යභාරය. ආයතනයේ කාර්යයන් ආයතනයේ කාර්යභාරය මහජනයා අතරට ගෙන යාම. ආයතනයේ කාර්යභාරය මහජනයා අතරට ගෙන යාම. පැහැදිලිද? කාර්යභාරය මහජනයා අතරට ගෙන යාම. හරි? ඒ කියන්නේ ලියගමු නෝට් එක. මහජන සම්බන්ධතා නිලධාරියා යම් ආයතනයක කටයුතු කරන සුවිශේෂී වගකීමක් දරන නිලධාරියෙකි. විශේෂයෙන් ඕනෑම ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන කාර්යභාරයන් මහජනයා වෙත ගෙන යාම සඳහා විවිධ සැලසුම් සකස් කළ යුත්තේ ඔහු විසිනි. මහජනයා වෙත ගෙන යා යුත්තේ ඔහු විසිනි. නිදසුනක් ලෙස ව්‍යාපාරික ආයතනයක් ගත් කල විවිධ භාණ්ඩ හා සේවා විශේෂයෙන් ව්‍යාපාරික ආයතනයක් ගත් කල විවිධ භාණ්ඩ හා සේවා හරහා ලාභය උපයා ගැනීම අදාළ ආයතනයේ අරමුණයි. ලාභය උපයා ගැනීම අදාළ ආයතනයේ අරමුණයි. අදාළ නිෂ්පාදන සේවාවන් ජනතාව අතරට ගෙන යාම සඳහා කටයුතු කිරීමේ මූලික වගකීම මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරේ. කටයුතු කිරීමේ මූලික වගකීම මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරේ.
වාණිජ ආයතනයක නම් දැන්වීම් සකස් කිරීමට අදාළ කටයුතු වාණිජ ආයතනයක නම් දැන්වීම් සකස් කිරීමට අදාළ කටයුතු ප්‍රවර්ධන වැඩසටහන් මහජන සම්බන්ධතා සැලසුම් මාධ්‍ය හා සම්බන්ධ කටයුතු ප්‍රචාරක කටයුතු ආදී ඉටු කිරීමේ වගකීම් මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරේ. හරිද? ඔන්න පළවෙනි කාර්යය මම පැහැදිලි කරා ඔයාලට. මොකද්ද පළවෙනි එක? දැන් මහජන සම්බන්ධතා නිලධාරියට වැඩ ගොඩාක් තියෙනවා මේ ප්‍රචාරණය සම්බන්ධව. ආයතනයේ දියුණුව සම්බන්ධව. හරි. දැන් ගොඩක් වැදගත් වෙන්නේ මේක ඇත්තටම ව්‍යාපාරික ආයතන වලට. දැන් ව්‍යාපාරික ආයතන දියුණු කරගන්න දෙවේ. භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් අපි උදාහරණ සරලම එකක් ගමු. දැන් මම පන්ති කරනවානේ. පන්ති කරනකොට මම උපකාරක පන්ති කරනකොට මගේ ව්‍යාපාරයේ දියුණු වීම සඳහා ප්‍රචාරය වැදගත් වෙනවා. ප්‍රවර්ධනය වැදගත් වෙනවා. ප්‍රසිද්ධිය වැදගත් වෙනවා. පැහැදිලිද? එතකොට මම සැලසුම් සකස් කරන්න ඕන ඒ වෙනුවෙන්. දැන් ටියුෂන් උපකාරක ගුරුවරුන්ලා ඒගොල්ලම තමයි සැලසුම් සකස් කරන්නේ. සමහර ගුරුවරු ඉන්නේ ඒ උනාට ටිකක් ඒ ඉහළ මට්ටමේ ටිකක් ළමයි ගොඩාක් ඉන්න ගුරුවරු ඉන්නේ. ඒගොල්ලන්ටත් ඉන්නවා මේ මහජන සම්බන්ධතා කියන ප්‍රචාරක කටයුතු කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. එහෙම ඉන්නවා අපිට නම් වශයෙන් කියන්න පුළුවන්. ඔය ප්‍රසිද්ධ ගුරුවරු ඉන්නෝනේ. එක විෂයන් සම්බන්ධව ඒගොල්ලන්ට එහෙම කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒතර එයා තමයි අර මේ ප්‍රචාරණ වගකීම, ප්‍රවර්ධන වගකීම බාර අරගෙන කටයුතු කරන්නේ. එතකොට ප්‍රතිඵල කොච්චර තියෙනවද? එයා කොහොමද උගන්වන්නේ? නේද? ඒවයි වීඩියෝ සමාජ මාධ්‍ය වල දානවා. ඊට පස්සේ වෙළඳ දැන්වීම් සම්බන්ධීකරණය කරනවා. මාධ්‍ය හා සාකච්ඡා සංවිධානය කරනවා. එහම ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ සමහර උපකාරක පන්ති ගුරුවරු සමහර සෙන්සුරාදී ඉරිදා සමහර වැඩසටහන් පවා කරන අය ඉන්නේ. ඒවා කවුරු හරි කෙනෙක් විසින් සම්බන්ධීකරණය කරගන්න. ඒතර එයා ජනප්‍රිය වෙනවා. රූපවාහිනී වැඩසටහන් කරන සමහර උපකාරක පන්ති ගුරුවරු ඉන්නවා. ගුවන්විදුලි වැඩසටහන් කරන අය ඉන්නවා. සමාජ මාධ්‍ය වල වැඩසටහන් කරන අය ඉන්නවා. ඒවා සැලසුම් කරන කෙනාට අපි කියනවා මහජන සම්බන්ධතා නිලධාරිය කියලා. උපකාරක පන්තියක් වෙන්න පුළුවන්. කීපිටි සමාගමක් වෙන්න පුළුවන්. තේරුණාද? ප්‍රවර්ධන කටයුතු කියනවා නේ. එක කානිවල් එකක් තියෙනවා නම් එතනට ඇවිල්ලා මොනවාද? ඒගොල්ලන්ගේ ප්‍රචාරක රාත්‍යක් නේ නතර කරලා තියෙනවා. ඊට පස්සේ මිලට ගන්නත් පුළුවන්. දිනුම් මැදීම් කරනවා. ඔය දැකලා සමහරලාට ඔය සමහර ආහාර පාන ඒක ඔය ඊට පස්සේ නැත්තම් තෙල් වර්ග රූපලාවන්‍ය නිෂ්පාදන ඒ වගේ එහෙම නැත්තම් ජංගම දුරකථන එහෙම නැත්තම් දුරකථන සම්බන්ධීකරණ ඒගොල්ලෝ මේ නගරවලට ඇවිල්ලා අර ලොරියක් තියාගෙන ලොකුවට මේ ශබ්ද දාගලා නේද ගායක ගායිකාව ඇවිල්ලා සින්දු කියනවා ඒ වගේ දේවල් ඒවට කියනවා ප්‍රවර්ධන කටයුතු කියලා. දිනුම් මැදීම් කරන. ඒ වගේ ඒවා අන්න ඒ වගේ අර ප්‍රචාරයට අදාළ ප්‍රතිරූපය ගොඩනැගීමට අදාළ හොඳ හිත ගොඩනැගීමට අදාළ මූලික වැඩ කටයුතු පැවරෙන්නේ. එතකොට ඔන්න ඔය මහජන සම්බන්ධතා නිලධාරියාට ඒක තමයි ඔය අපි ලිව්වේ ආයතනයේ කාර්යයන් මහජනයා අතර ගෙන යාම කියලා. පැහැදිලි? දෙවෙනි කාරණේ ලියගන්න. මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම. දෙවෙනි කාරණේ මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම. මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම. සැලසුම් සකස් කිරීම. මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම ලියන්න. මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සඳහා
අවශ්‍ය සැලසුම් සකස් කිරීම මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යයක් වේ. ඕනෑම ආයතනයක් මහජන සම්බන්ධතා කටයුතු ක්‍රියාත්මක කළ යුත්තේ නිසි සැලසුමකින් යුතුවය. ක්‍රියාත්මක කළ යුත්තේ නිසි සැලසුමකින් යුතුවය. බොහෝ ආයතන වර්ෂයටම අදාළව වාර්ෂික මහජන සම්බන්ධතා සැලසුම් සකස් කරයි. වර්ෂයේ ඒ කාලවකවානු වලට අදාළව මහජන සම්බන්ධතා විධික්‍රම හා සැලසුම් සකස් කළ යුතුය. ඡේදම ලියන්න. නිරසුනක් ලෙස බැංකුවක් වැනි ආයතනයක් නම් ජනවාරි බැංකුවක් වැනි ආයතනයක් නම් ජනවාරි අප්‍රේල් වැනි මාස බැංකුවක් වැනි ආයතනයක් නම් ජනවාරි අප්‍රේල් වැනි මාස ඉලක්ක කරගෙන මහජන සම්බන්ධතා වැඩසටහන් සැලසුම් කළ යුතුය. එවැනි සැලසුම් සකස් කිරීමේ වගකීම මහජන සම්බන්ධතා නිලධාරියා සතු වේ. හරි. දැන් පැහැදිලිද නේද? පළවෙනි එකකින් අපි කතා කරේ සමස්ත කාර්යයන් මොනවාද අපි කරන්න කියන එක මිනිස්සු අතරට ගෙන යනවා. හරි. දෙවෙනි එක තමයි සැලසුම් සකස් කරන්න. අපි උදාහරණයක් ගත්තා බැංකුවක් කියලා. බැංකුව ඊළඟ මේක ABC බැංකුව කියලා. හරි. ඒතර අපිට ජනවාරි මොනවාද කරන්නේ? ජනවාරි බැංකුවට එන අයට ටැග්ගක් දෙන්න පුළුවන් ඒ වගේ. හරි. නේ. ඊට අපි මොනවාද කරන්නේ? පෙබරවාරි පුළුවන්. පාසල්වල ක්‍රීඩා උත්සව සඳහා කුසලාන සඳහා අනුග්‍රහය දෙන්න. එක දිස්ත්‍රික්කයක පාසල් 50කට අනුග්‍රහය දෙන්න. මාර්තු මොනවාද කරන්නේ? මාර්තු මුකුත් නොකරන්න පුළුවන්. මුකුත් නෑ. අප්‍රේල් ආවර්ත උත්සව මෙච්චර ප්‍රමාණයකට අනුග්‍රහය දෙනවා. තාම මොනවාද කරන්නේ? අප්‍රේල් මාසේ බැංකුවේ තැන්පත්කරුවන්ට මෙච්චර මුදල් ප්‍රමාණයක් මෙච්චර තෑගි ප්‍රමාණයක් ලබා. මැයි
වෙසක් උත්සවය වෙනුවෙන් සියලුම බැංකු ශාඛා සරසනවා. එතකොට බෞද්ධයෝ කැමති. පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මාස සරසනවා. නැත්නම් පොසොන් උත්සවය වෙනුවෙන් අපිට පුළුවන් බැංකුවේ ගණදිනුකරුවන් දහසක් තෝරාගෙන නැත්නම් ප්‍රමාණයක් තෝරාගෙන වන්දනාවක කියන්නේ. පැහැදිලිද ඒ වගේ සැලසුම්? පැහැදිලිද කියන්නේ ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් සැලසුම් කරන්න පුළුවන්. නත්තල් උත්සවය වෙනුවෙන් ආයතනය සරසන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මහජන සම්බන්ධතා සැලසුම් හිම හදන්න ඕනේ. එක එක ආයතන වලට එක එක මේ විදිහේ සැලසුම් තමයි සකස් කරන්නේ. පැහැදිලි? අපි ගත්තොත් අපි උනත් උපකාරක පන්ති කරන ගුරුවරු එක එක කාලවලට මහජන සම්බන්ධතා සැලසුම් සකස් කරනවා. අපි දෙකක් තියෙනවා. අපි මේ සමහරලාට අපි මේ උගන්වන ගමන් මේ සමහර පාඩම් විභාග රහස් වගේ වීඩියෝ අපි දාලා තියෙනවා බලන්න. එතකොට ඒකත් මහජන සම්බන්ධතාවයට ඇතුළත අපි නොදන්නද අපේ ගෲප් එකේ ඉන්න ලංකාවේ මේ ළමයි 100ක් වගේ ඉන්නවා විවිධ ප්‍රදේශවල. එතකොට ඒ කොහොමද 100 පන්තියට සම්බන්ධ වෙන්නේ අපි අර වීඩියෝ දාපු නිසා YouTube එකේ. එතකොට ඒක අයිති වෙන්නේ මහජන සම්බන්ධතා සැලසුමකට. දැන් අපි නම් ඉතින් ලොකු සැලසුමක් කරනව නෙමෙයි කරන්නේ කරනවා එතන හිතුණා කරනව නෙමෙයි සැලසුම් සාගතව කරන ගුරුවරු ඉන්න ඒගොල්ලෝ ඔයගොල්ලෝ දැකලා ඉතින් YouTube ගියාම අපිට වැඩිය අපි කරන්නේ මේක අපේ පන්ති ළමයි ටික කොට දා ගන්න විතරයි අපි මේ වැඩේ කරන්නේ වුණාට තමන්ගේ ජනප්‍රිය වෙනුවෙන් YouTube එකේ වීඩියෝ දාන සර්ලා මිස් ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ ඉතින් මහලයක් උගන්වන්නේ නැහැ. පොඩි දෙයක් උගන්වන්නේ අපි වීඩියෝ එකක් බලවම පේන පොඩි කෑල්ලක් උගන්වනවා විනාඩි 5ක් විතර. ඉතින් ඒවා මේ විභාගෙ ලියන්න ප්‍රමාණවත් නැහැ. නමුත් පොඩ්ඩක් පොඩි දෙයක් ළමයි එකෙන් ඉගෙන ගන්නවනේ. ඒ වගේම ඒ සර් ජනප්‍රිය වෙනවා. ඉතින් ඒවට තමයි මහජන සම්බන්ධතා කියන්නේ. ඒතර ඒ වගේ සැලසුම් දැන් ලොකු ආයතනවල එම ආයතන අයිතිකාරයට ওই සැලසුම් හදා ඉන්න බෑනේ. ඉස්ටපෝල් සමාගමේ අයිතිකාරයට හදන්න බෑනේ. යා ව්‍යාපාරික පැත්ත බලන්න එපේ. සම්පත් බැංකුවේ අයිතිකාරවලට ව්‍යාපාරික පැත්ත බලන්න. ඒ නිසා තමයි වෙන කෙනෙකුට දක්ෂයෙකුට වෘත්තීය සුසුකම් තියෙන කෙනෙකුට පැහැදිලිව මීඩියා කරන අයට තමයි ඒ වෘත්තියට ගෙලින්ම යන්න පුළුවන්. රුපියල් ලක්ෂ 2ක 3ක විතර වැටුපක් ලැබෙනවා. දැන් මේ දවස්වල කැම්පස් පොත ඇවිල්ලා දින ඔයගොල්ලෝ අක්ලයින් පොත අරගෙන බලන්නේ ඒකේ පබ්ලික් රිලේෂන් මහජන සම්බන්ධතාව පිළිබඳ පාඨමාලා ගොඩක් තියෙනවා කැම්පස් වල තියෙනවා. යන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එහෙනම් ඒක තමයි දෙවෙනි කාරණා. හරි. තුන්වෙනි කාරණේ ලියා ගන්න ළමයි. මේක ලිව්වට පස්සේ කවරක් කියව ගන්න. හරිද? තුන්වෙනි කාරණේ ලියා ගන්න. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම. තුන්වෙනි කාරණේ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම. ලියා ගන්න. මහජන සම්බන්ධතා නිලධාරියා සතු මහජන සම්බන්ධතා නිලධාරියා සතු තවත් කාර්යයක් ලෙස මහජන සම්බන්ධතා නිලධාරියා සතු තවත් කාර්යයක් ලෙස මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හැඳින්විය හැකිය. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හැඳින්විය හැකිය. මාධ්‍ය නිවේදන නිකුත් කිරීම හැඳින්විය හැකිය. ආයතනයේ විවිධ අවස්ථාවලදී මම මාධ්‍ය නිවේදනයක් අද ගෲප් එකට දාන්න ඕගොල්ලන්ට. ආයතනයේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය හරහා ජනතා දැනුවත් කිරීමට සිදුවේ. මාධ්‍ය හරහා ජනතා දැනුවත් කිරීමට සිදුවේ. විශේෂයෙන් රාජ්‍ය ආයතන වලට මහජනයා දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම රාජ්‍ය ආයතන වලට මහජනයා දැනුවත් කිරීමේ නිවේදන නිකුත් කිරීම බොහෝ අවස්ථාවලදී වැදගත් වේ. බොහෝ අවස්ථාවලදී අවශ්‍ය වේ. එම නිසා අදාළත්වයේ පරිදි නිර්මාණාත්මක ලෙස
නිර්මාණාත්මක ලෙස අවශ්‍යතාවයට ගැළපෙන ලෙස මාධ්‍ය නිවේදන සකස් කළ යුතුය. අවශ්‍යතාවයට ගැළපෙන ලෙස මාධ්‍ය නිවේදන සකස් කළ යුතුය. එම කාර්යය පැවරෙන්නේ මහජන සම්බන්ධතා නිලධාරියාට. මාධ්‍ය නිවේදනයක් මගින් සියලු මාධ්‍ය හරහා අතිවිශාල ජනස්කන්ධයකට පණිවිඩයක් ලබා දෙන බැවින් එය වෘත්තීය මට්ටමින් සකස් කළ යුතු වගකීම් සාගත ලේඛනයකි. හරි පැහැදිලිද ඔයාලට? මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, ඒවා ලිවීම, ඒ වගේ කටයුතු පැවරෙන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. හරිද? ආයතනයේ කාර්යයන් ජනතා අතර ගෙනියන්න ඕන. හරිද? ඊට පස්සේ මහජන සම්බන්ධතා සැලසුම් සකස් කරන්න ඕන. හරි? ඊට පස්සේ ආයතනයේ අදාළ මාධ්‍ය නිවේදන නිකුත් කරන්නත් ඕන අවශ්‍යතාවය පරිදි. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නිතරම මේ දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. හරි? ඒ විදිහට පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. ඒ කාලවලට වැදගත් මදාසකම වගේ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. ඒක හදනගෙන ආයේ වගකීම් පැවරන කෙනාට කියනවා මහජන සම්බන්ධතා නිලධාරියා කියලා. හරි? ඊළාට අවසානයේ ලියා ගන්න හතරක් අපි කාරණා ලියමු. දැනීම් සම්බන්ධීකරණය දැනීම් සම්බන්ධීකරණය හරි ලියා ගන්න ළමයි දැනීම් සම්බන්ධීකරණය මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරෙන තවත් හිතා වගකීම් සාගත කටයුත්තක් ලෙස මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරෙන තවත් හිතා වගකීම් සාගත කටයුත්තක් ලෙස දැනීම් සම්බන්ධීකරණය හැඳින්විය හැකිය. යම් ආයතනයක විවිධ දැන්වීම් කමාවක් වෙළඳ දැන්වීම් අවශ්‍යතාවය පරිදි සකස් කිරීම ඒවා සැලසුම් කිරීම
ඒවා සැලසුම් කිරීම පළකල යුතු මාධ්‍ය තීරණය කිරීම පළකල යුතු මාධ්‍ය තීරණය කිරීම පළකල යුතු මාධ්‍ය තීරණය කිරීම මාධ්‍ය තීරණය කිරීම ආදී වගකීම් පැවරණියේ මහජන සම්බන්ධතා නිලධාරියාට ආදී වගකීම් පැවරණියේ මහජන සම්බන්ධතා නිලධාරියාට නිදසුනක් ලෙස භාණ්ඩයක් අලෙවි කර ගැනීම සඳහා වන නිදසුනක් ලෙස භාණ්ඩයක් අලෙවි කර ගැනීම සඳහා වන භාණ්ඩයක් අලෙවි කර ගැනීම සඳහා වන වෙළඳ දැන්වීමක් නම් එය සැලසුම් කිරීම අදහස තීරණය කිරීම සැලසුම් කිරීම අදහස් තීරණය කිරීම ආදී කටයුතු මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරේ ආදී කටයුතු මහජන සම්බන්ධතා නිලධාරියා වෙත පැවරෙයි හරි ඔන්න මහජන සම්බන්ධතා නිලධාරියෙන් කාර්යයන් හතර අපි කතා කළා අස්සනේ ඇඩ්වට වෙළඳ දැන්වීම වගේ දේවල් සැලසුම් කරන්න ඕනේ යා අපි අර අදහස කිව්වේ කොහමද මේ ඇඩ් එක හැදෙන්න ඕනේ මේක අපි ගීතයක් විදිහට හදාන්නේ මේක රංගනයක් විදිහට හදාන්නේ නැත්නම් මේක ප්‍රකාශ විදිහට හදාන්නේ මේක අපිට චූටි මල්ලි පොඩි මල්ලි දැම්මොත් හොඳයිද මේකට එහෙම නැත්නම් මේකට වාතිය සන්තුෂ් අපි දැම්මොත් හොඳයිද මේකට එහෙම නැත්නම් අපි මියුසික් එකක් දාන්න නැතුව නාට්‍යයක් වගේ ඇඩ් එක හදනවද ඇඩ් එක කොයි නාලිකාවලද දාන්නේ කොයි වෙලාවටද දාන්නේ අන්තර්ජාලයේ දානවද පත්තරවල ඇඩ් එකක් දාමුද ගුවන්විදුලි ඇඩ් එකක් දාමුද ගුවන්විදුලියේ දාන එකමද පත්තරේ දාන්නේ අපි මේකට ඉන්දියාවේ නළුවෙක් ගමුද අර අපි දැක්කේ අර පෞගේ දවස්වල අර එක ජුවලරි එකකින් මංගල මුදු මාලවලු කියලා පරණ එකම අලුත් කරලා ගන්නවද හරිද ඔන්න ඔය විදිහට අදහසක් හදන්න ඕන මහජන සම්බන්ධතා නිලධාරියට අපිට පේනව නේද මාර වගකීමක් මේ මහජන සම්බන්ධතා නිලධාරියට තියෙනවා ආයතනය ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් මහජන සම්බන්ධතා නිලධාරියට හරි රජිත් රෝහණ මහත්තයත් එහෙමනේ මහජන සම්බන්ධතා නිලධාරිය මේ මහත්තයා නිසා තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩක් ගෞරවය ආරක්ෂා වෙනවා ඒ විදිහට ඉන්න අනිත් ආයතනවල මේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමාට කතා කරන්න දෙන්නේ නැහැ නේ මේ නේද කතා කරන්නේ යුද හමුදා පතිතුමාම තමයි කතා කරන්නේ නමුත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්නවා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්නවා ඊට පස්සේ මොනවාද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ එහෙම ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු ඉන්නවා ඊට පස්සේ වෙනත් අමාත්‍යාංශවල මාධ්‍ය නිලධාරීන් ඉන්නවා සෑම වාණිජ මට්ටමේ පෞද්ගලික ආයතන වලම ওই විදිහට මහජන සම්බන්ධතා නිලධාරියෙක් ඉන්නවා සමහර වෙලාවට මහජන සම්බන්ධතා නිලධාරියාටම තමයි මාධ්‍ය නිලධාරී කියන්නේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ තේරුණාද කියන්නේ අපි මම ඒක ඊළඟ වීඩියෝ එකකින් පැහැදිලි කරා නම් ඊළඟට මාධ්‍ය නිලධාරියා ගැන කතා කරමු හොඳයි ප්‍රශ්න දෙකක් අවසන් කරා අපි ඊළඟ ප්‍රශ්න ලියාගන්න මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතු කුසලතා හතරක් විස්තර කරන්න මහජන සම්බන්ධතා නිලධාරියා සතු කුසලතා හතරක් විස්තර කරන්න මහජන සම්බන්ධතා නිලධාරියා සතු කුසලතා හතරක් විස්තර කරන්න කුසලතා හතරක් විස්තර කරන්න හරි ලියගන්න ළමයි කුසලතා මෙන්න මේ වගේ කුසලතා තියෙනවා නේද? ඔයගොල්ලන්ට මම මේවා තියරියද උගන්වලා ඇත්තේ. මූලිකාංග දෙක පොතේ තියෙනවා නේද? ඒවා මේ විස්තරණ දෙන්න පුතා. ලියගන්න එක අභිප්‍රේරණාත්මක කතනය. අභිප්‍රේරණාත්මක කතනය.
අභිප්‍රේරණාත්මක කතනය. අභිප්‍රේරණාත්මක කතනය. ලියන්න. මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතුව තිබිය යුතු මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතුව තිබිය යුතු කුසලතා රැසකි. කුසලතා රැසකි. ඒ අතුරින් ඉතා වැදගත් කුසලතාවයක් ලෙස අභිප්‍රේරණාත්මක කතනය හැඳින්විය හැකිය. අභිප්‍රේරණාත්මක කතනය හැඳින්විය හැකිය. මෙවගින් අදහස් වන්නේ තම ග්‍රාහකයා, ඒ කියන්නේ කතාව අහගෙන ඉන්න කෙනා කවුරුහරි තම ග්‍රාහකයා පොළඹවාගත හැකි වන ලෙස කතා කළ යුතු බවයි. තම ග්‍රාහකයා පොළඹවාගත හැකි වන ලෙස කතා කළ යුතු බවයි. එනම් තම මතයට, තම අදහසට, තම අරමුණට අනේකා එකඟ කර ගැනීමේ හැකියාවක් සහිත කතනයක් මහජන සම්බන්ධතා නිලධාරියාට තිබිය යුතුය. ඒ තුල ප්‍රියමනාප බව, මිත්‍රශීලී බව, නිහතමානීත්වය, අවංක භාවයේ වැනි ගුණාංග. පොඩ්ඩක් ඉන්න. නිහතමානීත්වය, අවංක භාවය, ප්‍රියජනක භාෂණය වැනි ගුණාංග ඇතුළත් විය යුතුය. හරිද? හරි. දැන් පුතා එකකින් අදහස් කරන්න මෙහෙම. දැන් මහජන සම්බන්ධතා නිලධාරියා අභිප්‍රේරණාත්මක කතනයක් තියෙනවා. යාට පුළුවන් වෙන්න ඕන යාගේ ටීම් එකේ කණ්ඩායම හෝ වෙනත් ඕනෑම ග්‍රාහකයෙක් තමන්ගේ අදහසට, තමන්ගේ මතයට, තමන්ගේ කටයුත්තට, තමන්ගේ අරමුණට පොළඹවාගත හැකි වනසේ කතා කිරීමේ, කතනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට තමයි අර අපේ යාගේ පහළ ඉන්න කණ්ඩායම ටීම් එක හරි මනාල ලෙස අසුර ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ මම උදාහරණයක් කියන්නම්කෝ. ඖද්‍යෝගික බැංකුවල වැඩ කරන අය හරි ප්‍රියමනාපයි, මිත්‍රශීලී, හරිද? නියතමානී ගතියක් පේනවා. ඒකට හේතුව තමයි මනාල ලෙස පුරුදු පුහුණු කරලා තියෙනවා. ඉහළ කළමනාකාරීත්වයේ විසින් ඒගොල්ලෝ කියන මහජන සම්බන්ධතා නිලධාරීන් විසින් ඒගොල්ලෝ පුහුණු කරලා තියෙනවා. ප්‍රධානියාට ඒවා උපතින් මේවා වෘත්තීය මේ වශයෙන්ම තියෙන්න ඕනේ. යා හොඳට කතා කරනකොට තමයි යාගේ අසුරේ යට ඉන්න අයටත් හොඳට කතා කරගන්න පුළුවන් වෙන්නේ. අවංක භාවයේ නියතමානීත්වය, ප්‍රියජනක භාවය ඇති වෙන්නේ කතාවේ විතරක් නෙවෙයි, ඇඳුම, පැළඳුම, පෙනුම, හැසිරීම ඒවත් අයිති වෙනවා. අන්න එහෙනම් යාට තියෙනවා. එහෙනම් අභිප්‍රේරණාත්මක කතනයක් අනිත් අය පොළඹවා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔක සමහරලා දැකලාදී ඔයගොල්ලෝ මහජන සම්බන්ධතාවද ඔය උදාහරණයක් ගමු. අජිත් රෝහණ කියන පුජ්‍ය මහත්මයා.
එයාට ඔය අභිපේරණාත්මක කතනේ තියෙනවානේ. ඒ නිසා එයාට ප්‍රසාදයක් තියෙනවානේ. පැහැදිලිද? ඒ වගේ අර මාධ්‍යත් එක්ක කටයුතු කරන සමහර නිලධාරීන්ට පුළුවන් අනිත් අය පොළවා ගන්නා සුළු ආකාරයෙන් කතා කරන්න. හරි. ඊට පස්සේ අපි දෙවෙනි කාරණේ ඉදිරිපත් කිරීමේ කුසලතාව. දෙවෙනි එක ලියන්නේ ඉදිරිපත් කිරීමේ කුසලතාව. ඉදිරිපත් කිරීමේ කුසල. ලියා ගන්න. මහජන සම්බන්ධතා නිලධාරියා සතුව මහජන සම්බන්ධතා නිලධාරියා සතුව තිබිය යුතු අතිශය වැදගත් ලක්ෂණයක් ලෙස මහජන සම්බන්ධතා නිලධාරියා සතුව තිබිය යුතු අතිශය වැදගත් ලක්ෂණයක් ලෙස ඉදිරිපත් කිරීමේ කුසලතා හැඳින්විය හැකිය. ඉදිරිපත් කිරීමේ කුසලතා හැඳින්විය හැකිය. ඉදිරිපත් කිරීමේ කුසලතා හැඳින්විය හැකිය. ඒ අනුව වාචික මාධ්‍යයෙන් හෝ ලිඛිත මාධ්‍යයෙන් හෝ යමක් මනා ලෙස ඉදිරිපත් කිරීමේ කුසලතා ඔහුට තිබිය යුතුය. එහිදී තමන් ඉදිරිපත් කරන කාරණය ග්‍රාහකයාට මනා ලෙස වැටහෙන ලෙස ඉදිරිපත් කළ යුතුය. භාෂාව පැහැදිලිව නිරවුල්ව යොදාගත යුතුය. නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ. නිර්මාණශීලී විය යුතුය. අවශ්‍යතාවය පරිදි sannivedana උපකරණ sannivedana තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව තිබිය යුතුය. හරි. ඊට පස්සේ ලියා ගන්න තමයි තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණය අන්‍යයන්ගේ අදහස් වටහා ගැනීමේ හැකියාව. අදහස් වටහා ගැනීම. ලියා ගන්න. මහජන සම්බන්ධතා නිලධාරියා යනු මහජන පිරිසක් සමග කටයුතු කරන අයකි. එම නිසා
අන් අය සමග කටයුතු කිරීමේදී අන් අය සමග කටයුතු කිරීමේදී ඔවුන් සමග මිත්‍රශීලී සම්බන්ධයක් ඔවුන් සමග මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වාගත යුතුය. ඔවුන් සමග මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වාගත යුතුය. මිත්‍රශීලී සම්බන්ධයක් පවත්වාගත යුතුය. එම නිසා තමන් හා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ආයතනවල අදහස් උදහස් කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව අදහස් උදහස් කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව මහජන සම්බන්ධතා නිලධාරියා සතු විය යුතුය. යොමු කිරීමේ හැකියාව මහජන සම්බන්ධතා නිලධාරියා සතු විය යුතුය. තමන් සමග කටයුතු කරන සෙසු පාර්ශවවල අදහස් හොඳින් වටහා ගැනීමට නොහැකි නම් තමන් සමග කටයුතු කරන සෙසු පාර්ශවවල අදහස් හොඳින් හඳුනා ගැනීමට නොහැකි නම් අදාළ මහජන සම්බන්ධතා කටයුතු සාර්ථකව ඉටු කරගත නොහැක. හරි. දැන් ඒ තමයි තුන්වෙනි කාරණය. තුන්වෙනි කාරණේ කිව්වා දැන් අන්‍යයන්ගේ අදහසට දැන් මහජන අපි කලිනුත් කිව්වා දැන් ආයතන ප්‍රධානියාටත් වැඩිය ආයතන ප්‍රධානයා ඉන්නේ යම්සි සීමාවක විතර. යාටත් වැඩිය මේ මහජනයා එක්ක ගැටෙන පුජ්‍යලයා මහජනයාට උත්තර දෙන කෙනා. මාධ්‍යයට උත්තර දෙන කෙනා. හරිද? මාධ්‍ය නිවේදන නිකුත් කරන කෙනා. ඒක යාට හොඳ හැකියාවක් තියෙන්න ඕන අනිකා වටහා ගැනීම. අනිකා වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි කියන්නේ දැන් අපි බැංකුවකට ගියාම බලන්නකෝ බැංකුවට ගියාම පස්සේ ඔය රාජ්‍ය බැංකුවල අනිකා වටහා ගන්න බෑනේ. ප්‍රශ්නයක් දෙතුන් පාරක් ඇහුදින් බැනුම් ගන්න වෙනවනේ බයිනවනේ කෑකෝ ගන්න නිසා කැමති නෑ මේ වගේ බැංකු වලට. දැන් පෞද්ගලික බැංකුවල ඔගේ අනිකා වටහා ගන්න පුළුවන්. කාට හරි මොන හරි ෆෝම් එක පුරව ගන්න බැර නම් ටක් ගාලා ඇවිල්ලා පුරවලා දෙනවා. පෑනක් නැත්තම් පෑනක් දෙනවා. පෑනක් තියෙනවා එතන හදලා ලියා ගන්න. උදව් කරනවා. නිදර්ශන මේ බැංකු වලට එහෙම සල්ලි දාන්න ගියාම අර එළියේ මැෂින් එකක් තියෙනවා. දැන් සිගු ආරක්ෂක නිලධාරියා පාව ඇවිල්ලා උදව් කරනවා මෙහෙමයි කියලා කියලා දෙනවා. රාජ්‍ය බැංකුවල එහෙම නෑ ඒකට. ඒකට හේතුව තමයි රාජ්‍ය බැංකුවල මහජන සම්බන්ධතා ක්‍රියාවලිය නිශ්චිත ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඉතින් රාජ්‍ය කියන ඔක්කොම ටික ඉතින් ලංකාවේ කඩා වැටලා තියෙන නිසා ඉතින් මහජන සම්බන්ධතා ක්‍රියාවලිය විතරක් හොඳට තියෙන්න බෑනේ. ඒ නිසා ඉතින් ඒකයි හේතුව. පෞද්ගලික අංශය එහෙම නෑ. පෞද්ගලික අංශයේ මහජන සම්මානිකුත් වැඩ වගේම මහජන සම්බන්ධතා ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මහජන සම්බන්ධතා නිලධාරියාට පුළුවන් වෙන්න ඕන අනේකා හඳුනාගෙන එයා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන්න. එතකොට මහජන සම්බන්ධතා නිලධාරියා එහෙම වෙනකොට එයා යටතේ වැඩ කරන 15 මට්ටමේ සේවකයා දක්වා එයාගේ ලක්ෂණය දෙන්න පුළුවන්. ගලාගෙන යන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න එහෙනම් මහජන සම්බන්ධතා නිලධාරියාට අපේරාත්මක කතනේ තියෙන්න ඕන. ඉදිරිපත් කිරීමේ කුසලතා තියෙන්න ඕන. අදහස් වටහා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. අවසානයක තියාගන්න. තව ලක්ෂණයක් තියාගන්න. ප්‍රවෘත්ති නිවේදන රචනයේ කුසලතා. ප්‍රවෘත්ති නිවේදන රචනයේ කුසලතා. ප්‍රවෘත්ති නිවේදන රචනයේ කුසලතා. ප්‍රවෘත්ති නිවේදන රචනයේ කුසලතා. ලියා ගන්න.
ප්‍රවෘත්ති නිවේදන රචනය. ලියා ගන්න මහජන සම්බන්ධතා ක්‍රියාවලියේදී ඉතා වැදගත් කරුණක් ලෙස ප්‍රවෘත්ති නිවේදන රචනය හැඳින්විය හැකිය. ඉතා වැදගත් කරුණක් ලෙස ප්‍රවෘත්ති නිවේදන රචනය හැඳින්විය හැකිය. ප්‍රවෘත්ති නිවේදන රචනය හැඳින්විය හැකිය. ප්‍රවෘත්ති නිවේදන රචනා කිරීම. ඉතා වගකීම් සහගත කාර්යයකි. මන්දයත් ප්‍රවෘත්ති නිවේදනයකින් සිදුවන්නේ යම් ආයතනයක් හෝ සංවිධානයක් පිළිබඳ අරමුණක් හෝ මතයක් සමාජගත කිරීමයි. ප්‍රවෘත්ති නිවේදනයකින් සිදුවන්නේ අරමුණක් හෝ මතයක් සමාජගත කිරීමයි. මම ඔයාලට ප්‍රවෘත්ති නිවේදන කීපයක් WhatsApp කරලා එවන්නම් දැන් අද ඔයගොල්ලෝ ඒව පොඩ්ඩක් බලලා අදහසක් ගන්න ඕනේ. එම නිසා එය නිර්මාණාත්මකව මෙන්ම අවශ්‍ය කරුණු සියල්ල අන්තර්ගත කොට සකස් කළ යුතුය. අනවශ්‍ය කිසිවක් ඇතුළත් නොකළ යුතුය. භාෂාව නිවැරදි හා පැහැදිලි විය යුතුය. පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී අන්තර්ජාල ආදී සෑම මාධ්‍යයකටම උචිත ලෙස සකස් කළ යුතුය. එබැවින් මනා ලෙස මාධ්‍ය නිවේදන ප්‍රවෘත්ති නිවේදන දෙකම එකයි. හරි. මනා ලෙස මාධ්‍ය නිවේදන රචනා කිරීමේ හැකියාව මහජන සම්බන්ධතා නිලධාරියෙකුට තිබිය යුතුය. හරි. එමනම් දරුවනේ අදට අපි අවසන් කරනවා මේ පාඩම් කොටස. අපි ඊළඟට මාධ්‍ය නිලධාරියා සහ සිද්ධි කළමනාකරණය කියන කුඩා කොටසකින් පාඩම අවසන් වෙනවා. නැවතත් එමනම් වීඩියෝ එකකින් මුණ ගැසීමකට ගැටලුවක් තියෙනවා නම් අපිට WhatsApp message එකක් දාන්න. විශේෂයෙන් ඔයගොල්ලන්ගේ ඉල්ලා සිටිනවා නාලිකාව subscribe කරන්න කියලා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.